තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. සදහා මසන්නට බෞද්ධ රූපවාහිනියත් සමගින් එකතු වන සුපින්වත් ඔබගේ හිතසුව පිණිසම බෞද්ධ රූපවාහිනිය මේ පැයේදී sannivedanaya කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් මුදම් සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය තලල්ලේ චන්දකිත්ති ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දිනම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර පදිංචි ප්‍රේමසිරි විජේවර්ධන සහ ලක්ෂ්මී විජේවර්ධන යන පින්වත් යුවළ, විමල් ගුණවර්ධන සහ අනෝමා ගුණවර්ධන යන පින්වත් යුවළ, ජගත් රූපසිංහ සහ බුද්ධිකා රූපසිංහ යන පින්වත් යුවළ වගේම ගුණවර්ධන මෑණියන් ප්‍රධානම පවුලේ සදැහැති පින්වත් පිරිස එකමුතු වෙන්. එහෙමනම් ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම নমස්කාර පූරකව ආරාධනා කර සිටිමු මෙතෙන් සිට උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අග්ගස්මින් දානං දදතං අග්ගං පුඤ්ඤං පවඩ්ඩති අග්ගං ආයුංච වන්නෝච යසෝ කිත්ති සුඛං බලං අග්ගස්ස දාතා මේධාවි අග්ග ධම්ම සමාහිතු දේව භූතෝ මනුස්සෝවා අග්ගප්පත්තෝ පමෝදති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැම දිනම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත තිලින කරනු ලබන සදහම් දෙසුමකුයි මෙලෙසින් ඔබ ශ්‍රවණය කරන්න බලාපොරොත්තුවෙන් සිටින්නේ. මේ දිනවල ලංකාවේ පවතින නිරෝධායන රීතීන්ට අනුගතව ජන සහභාගීත්වයෙන් තොරව මේ දේශනාව මෙලෙසින් පටිගත කරනු ලබනවා. අද මේ දේශනාව සඳහා සිය සදැහැති දායකත්වය ලබා දෙමින් බණ අසන්නට ප්‍රිය කරන ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනා කෙරෙහිම කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව උතුම් ධර්ම දානමය කුසලය සිදු කරනු ලබන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පදිංචි පින්වත් ප්‍රේමසිරි විජේවර්ධන මහත්මයා, ලක්ෂ්මී විජේවර්ධන මහත්මණී කියන යුවළ, ඒ වගේම විමල් ගුණවර්ධන, අනෝමා ගුණවර්ධන යුවළ,
සරත් රූපසිංහ බුද්ධිකා රූපසිංහ යුවල සහ ගුණවර්ධන මෑණියන් එකතු වෙලා. ඊටාම උතුම් බලාපොරොත්තු වටිනා ප්‍රාර්ථනා කිහිපයක් පෙරදරි කරගෙන මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. අද දිනට 65 වෙනි ජන්මදිනය සිහිපත් කරන පින්වත් ලක්ෂ්මී විජේවර්ධන මහත්මණියට තුනුරුවන්ගේ ආශිර්වාදය සිත ශාන්තිය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සැප්තැම්බර් මාසයේ 4 වෙනි දිනට යෙදී තිබෙන ප්‍රේමසිරි විජේවර්ධන මහත්මයාගේ සහ ලක්ෂ්මී විජේවර්ධන මහත්මණියගේ 40 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ඒ දෙපළට නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරන්න. ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය තුලින් අමා නිවන සැනසෙල්ල සාක්ෂාත් කර ගැනීමට භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දේශකයාණන් වහන්සේට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන අතර ලොව පුරා සද්ධර්මයේ ප්‍රචාරය කරමින් ආර්ය සත්‍ය දේශනා කරන සියලු ස්වාමින් වහන්සේලාට සෙත් පතන්න. සුජීවත්ව සිටින දරුවන් සහ ඥාතීන් අනාගත අභිවෘද්ධිය හා සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලබා සිත් පහන් වීමට අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ලෝකයම දුකට පත් වී ඇති මේ කොරෝනා වසංගතය දුරු වෙලා ලක්වැසි ලුවැසි හැම දිනාටම නිදුක් නිරෝගී සුවය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම පින්කම සිදු කර ගැනීම සඳහා කරුණාවෙන් වෙහෙස මහන්සි වූ ඒ කල්යාණ මිතුරු කෝලිත ගුණරත්න මහත්මයාට පද්මිනි වෛද්‍යතිලක මහත්මණියට පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන අතර හැම දෙනාටම ඊතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වේ බියකරු සසරින් එතර වන්නට භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරන පින්වතුන්ගේ පවුල්වල මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුවය නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලී ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලටත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරා කටයුතු කරන පින්වත් හැම දෙනාගේම සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂ වශයෙන් 65 වන ජන්මදිනය සිහිපත් කරන පින්වත් ලක්ෂ්මී විජේවර්ධන මහත්මණියටත් ඒ වගේම 40 වෙනි විවාහ සංවත්සරය සිහිපත් කරන ප්‍රේමසිරි විජේවර්ධන මහත්මයාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා. ඒ දෙපළම ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා. අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුරු අඳුරුසේ දුරු වේවා. තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රී සූවිසි මහ ගුණානුභාව බලය ආනුභාවය ආශිර්වාදය ඒ පින්වත් දෙපළහා නිරතුරුව රැඳේවා. සියලු ශාන්තිය වේවායි අපි ඊතසිතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ලක්ෂ්මී විජේවර්ධන මහත්මණිය අපට මතකයි අපි නවසීලන්තයේහි ධර්මචාරිකාවක යෙදෙන වකවානුවක අප මුණ ගැහිලා දාන ආදී පින්කම් වලින් සම්බන්ධ වෙලා අප කරන ශාසනික සේවාවන් සඳහා අනුග්‍රාහකත්වය ලබා දීපු ආකාරය කෘතවේදීව එයත් මේ වෙලාවේ සිහිපත් කරලා එතුමියට අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. තින් විවාහ වෙලා වසර 40ක්
සාර්ථක යුග ජීවිතයක් ගත කරනවාය කියන එක අද කාලේ එක්තරා විදිහකට විස්මය දනවන ක්‍රියාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනා විවාහ වෙලා වසරින් වසර දෙකෙන් තුනෙන් ජීවිතයට සමුදේලා වෙනත් විවාහ දෙක තුනකුත් කරගන්න පෙළඹිලා සිටින කාලෙක මේ ඇත්තෝ බොහොම හොඳින් ඒ විවාහ ජීවිතය ගත කරපු නිසා තමයි ඒ අනුස්මරණය කරන්නේ. සමහරු විවාහ වෙච්ච දවස මතක් කරනවටවත් කැමති නැහැ. අයියෝ මම මේ හැම දුකකටම පත් උනේ එදානේ කියලා සංවේගීව කටයුතු කරන බොහොම දුකටපත්ව කටයුතු කරන දවසක් එදා. ඉතින් එහෙම වෙන්නේ නැතුව ඉන්න ධර්මයට අනුව ජීවත් වීම වැදගත් වෙනවා. මා නිතර බණවලදී සඳහන් කරලා තියෙනවා විවාහ ජීවිතයකදී මිනිස්සු දාගන්න මුදු වර්ග තියෙනවලු 3ක්. පළවෙනි මුද්දට කියන්නේ ගිවිස ගැනීමේ මුද්ද හෙවත් එන්ගේජ්මන්ට් රින් කියන එක. ඉතින් උත්සව තියලා මේ දවස්වල නම් වැඩි උත්සව තියන්න අමාරුයි. කොහොම හරි කරලා මගුල් උත්සව ගත්තේ නැති වුණත් එන්ගේජ්මන්ට් එක හරි ගන්න පෙළඹෙනවා. එන්ගේජ්මන්ට් එක දවසේ දාන මුද්ද එන්ගේජ්මන්ට් රින් කියලා අපි කියනවා. ඊට පස්සේ දාගන්න මුද්දට කියනවා මගුල් මුද්ද. ඒකත් බොහොම සතුටින් දාගන්න ඕනේ. හතර අතේ ණය වෙලා හරි පස්සේ ණය ගෙව ඉන්න හරි කියලා බොහොම උත්සවශ්‍රීයෙන් දාගන්න මුද්දක් තියෙනවා. ඒකට කියන්නේ වෙඩින් රින් කියලා. ඉතින් ඔය එන්ගේජ්මන්ට් රින් එකයි වෙඩින් රින් එකයි දාගෙන සමහරු එදා ඉඳලා අවාසනාවන්ත විදියට දහමින් බැහැර වෙලා ජීවත් වෙන උදවිය සිටිනවා. හොඳ කල්යාණ මිත්‍ර ස්වාමි පුරුෂයෙක් ස්වාමි දියණියක් මුණ ගැහුනේ නැති වුණොත් බොහෝ වෙලාවට ඒ අය දහමින් ඈත් වෙනවා. දහමින් ඈත් වෙන අය ගොඩක් විවාහ ජීවිතයේදී දාගන්න තවත් මුද්දක් තියෙනවා. ඒ මුද්දට කියන්නේ ඒ රින් එකට කියන්නේ සෆරින් කියලා. එතකොට ඔන්න එන්ගේජ්මන්ට් රින්, වෙඩින් රින් and සෆරින්. ගොඩක් අය දාගන්න මුද්ද තමයි සෆරින් කියලා කියන්නේ. ඉතින් එහෙම අය සෆරින් එක දාගෙන ඉන්න අය කැමති නෑ ඒ දවස අනුස්මරණය කරන්න. හැබැයි යම් මට්ටමකින් ධර්මයට සමීප වෙලා ධර්මානුකූලව ජීවත් වෙන උදවිය ඒ අනුස්මරණීය දවසක් හැටියට සලකලා ඒ දවසටද පින් දහම් කරලා පිනක් කරලා පින් අනුමෝදන් කිරීම පින් ලබා ගැනීමට කල්පනා කරන එක සිරිතක්. ඉතින් අපි අපේ පින්වත් විජයවර්ධන යුවලට මේ විවාහ සංවත්සරය සමරන වෙලාවේ ජීවිතයේ ඉතිරි කාලයේදී කවදාවත් සෆරින් එක නම් දාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් විතර සරල ධර්ම කාරණා කිහිපයක් විස්තර කරලා දෙන සූත්‍ර දේශනාවක්. සරල වුණාට මෙහි ගැඹුරක් තියෙනවා. ඒ නිසා ඒ ගැඹුරත් ඔබට යම් මට්ටමකට දැනෙන්න සලස්වමින් දේශනාව පවත්වන්නටයි මා බලාපොරොත්තු වෙන්නේ. සූත්‍ර දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ. මේ සූත්‍රයේ නම අග්ගප්පසාද සූත්‍රය. අග්ගප්පසාද සූත්‍රය. අග්ග කියලා කියන්නේ අග්‍ර කියන එක, උතුම්ම කියන එක, ශ්‍රේෂ්ඨ කියන එක. පසාද කියන්නේ ප්‍රසාදය හෙවත් පැහැදීම. ඒතර අග්ගප්පසාද කියන්නේ උතුම්ම පැහැදීම. එහෙම නැත්නම් උතුම් පැහැදීම, ශ්‍රේෂ්ඨ පැහැදීම කියන අදහස තමයි ඒ වචනයෙන් ලබා දෙන්නේ. ඉතින් මේ අග්ගප්පසාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ උන්වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ. මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ
පැහැදිය යුතු එහෙම නැත්නම් පැහැදීම ඇති කරගත යුතු වටිනා කාරණා 4ක් ගැන අවධාරණය කරනවා. මේ ලෝකයේ මිනිස්සු එක එක ඒවට පැහැදෙනවනේ. සමහරු මිනිස්සුන්ට පැහැදෙනවා. සමහරු ගැහැණුන්ට පැහැදෙනවා. සමහරු එක එක ස්ථාන දැකලා ඒවට පැහැදෙනවා. සමහරු සත්තුන්ට පැහැදෙනවා. සමහරු එක එක ක්‍රියාකාරකම් වලට පැහැදෙනවා. එහෙම පැහැදීම් තියෙනවනේ. ඔන්න ඔය ප්‍රසාදය ඇති කරන ස්වභාවය. ඒක තමයි පසාද කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ පැහැදීම් අතරේ උතුම්ම පැහැදීම් 4ක් ගැන බුදුරජාණන් වහන්සේ අග්ගප්පසාද සූත්‍රයේදී අවධාරණය කරන චත්තාරෝමි අග්ගප්පසාදා කියන ප්‍රකාශනය. මහණෙනි අග්‍ර වූ ප්‍රසාද පැහැදීම් අග්‍ර වූ පැහැදීම් 4ක් තියෙනවා කියලා. අන්න ඒ අග්‍ර පැහැදීම් 4 මොකක්ද කියන එක තමයි ඔබ අපි තේරුම් ගත යුතු වන්නේ. ඊට කලින් මා මාතෘකා කරපු ගාථා කිහිපෙහි තේරුමත් මතක් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ පින්නතුනි ඉස්සෙල්ල දේශනයක් විදියට මේ අග්‍ර ප්‍රසාදයන් එහෙම නැත්නම් උතුම් පැහැදීම් 4 ගැන දේශනයක් විදියට කාරණා දේශනා කරනවා. ඊට පස්සේ ඒකේ සම්පිණ්ඩනය එහෙම නැත්නම් සාරාංශය ගාථා කිහිපයකින් සූත්‍ර දේශනාව අවසානයේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඒක පසු කාලීනව සංගීතකාරකයන් වහන්සේලා එහෙම නැත්නම් සංගායනාව පවත්වන අවස්ථාවේදී පළවෙනි සංගායනාවේදී මතක තබා ගැනීම පහසුවට ගොතන ලද ගාථාවන් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් සූත්‍රයේ සම්පිණ්ඩනය ඒ ගාථාවලින් දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් බොහෝ වෙලාවට සූත්‍රයක් දේශනා කරලා ඒ සූත්‍රයේ සමස්ත අදහස කැටි කරලා කෙටියෙන් ගාථාවකින් කියනවා. ඒ කියන්නේ මේ රිවිෂන් දෙන වැඩේ බුදුහාමුදුරු තමයි කරලා තියෙන්නේ. ඉස්සෙල්ලාම දේශනය කරගෙන ගිහිල්ලා ඊට පස්සේ දේශනේ සමස්ත අර්ථය කැටි කරලා කෙටියෙන් කියනවා. මොකද ඒක ඊටාම වැදගත්. දැන් ඔය සමහර දේශනා තියෙනවනේ පැය ගණන් පැය 3 4 සමහර වෙලාවට උදේ හවස පටන් ගත්තාම එළි වෙනකම්ම කියන ඒවා තියෙනවනේ. ඉතින් ශ්‍රද්ධාව ඇති වෙන්න සමහර දේශනා ඉතින් හොඳයි නරක නැහැ. නමුත් මේ මනුස්ස හිත කියන එක ඊතරම්ම දීර්ඝ කාලයක් ධර්මය අසමින්ම පවත්වාගෙන යනවා කියන එක සහ අසන බණ මතක තබා ගන්නට තරම් ශක්තිමත්ය කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ශ්‍රද්ධාවින්ද පළවෙනි පැය ඉඳි දෙක ඉඳි ඊට පස්සේ ගොඩක් වෙලාවට ඈනුන් අර නිදා ගන්න එක තමයි කරන්නේ. ඒ නිසා තමයි පැලෑණී සිරි වජිරඥාන මහානායක මාහිම්පාණන් වහන්සේ මේ පැයේ ධර්මදේශනා සම්ප්‍රදාය ආරම්භ කළා තියෙනවා. ඉස්සර කාලේ රැයට බණ පටන් ගත්තාම එළි වෙනකම්ම බණ කියනවලු. ඉතින් මිනිස්සු හුළු වතු බැඳගෙන රැයට පන්සල් ගිහිල්ලා බණ අහලා එළි උදේ පාන්දරවල ගෙවල් වලට එන. එතකොට ගොඩක් වෙලාවට වැඩි හරියක් ඉතින් නිදා ගන්න එක තමයි කරනවා කියන්නේ. මොකද ඉතින් බණ අහනකොට හැම වෙනවා. බණ අහනකොට ඕන නෑ. දැන් බලන්න සර්වරාත්‍රික පිරිතක් තියෙන වෙලාවට ගෙදරකට ගිහිල්ලා කීයෙන් කී දෙනාද ගෙවල් වල පිරිත් අහන්න කියලා නිකම්ම කියවනවා. බිත්ති වලට තමයි පිරිත් කියන්න වෙලා තියෙන්නේ. මොකද පිරිත් අහන ගොඩක් අය නෑ. උපරිම ඉඳි රෑ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියනකම් රෑ 12:00 විතර එනකම් ඊට පස්සේ ගොඩක් අය නිදි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ නිසාම තමයි පැලෑණි මහානායක මාහිම්පාණන් වහන්සේ කිසියම් ගාථාවකින් හරි සූත්‍රයකින් හරි දේශනාවක් කරලා ඒක පැයකට සම්පින්ඩණය කරලා දේශනා කරන්න පුළුවන් ක්‍රමයේ හැදුවේ. ඒ ගුවන්විදුලි සංස්ථාවේ ධර්ම දේශනා පවත්වන්නට අවශ්‍ය විදිහේ කාල කළමනාකරණයක් උන්වහන්සේ දේශනාවල
අන්තර්ගත කරලා තිබුණා. ගුවන් විදුලියෙන් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට බණ කියපු ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමයි පැලෑනේ සිරි වජිරඥාන මහානායක මාහිමිපාණන් වහන්සේ. අප ආචාර්යෝත්තම අග්ග මහා පණ්ඩිත පරම පූජනීය මඩිහි මහානායක මාහිමිපාණන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මේ බණ කියන සම්ප්‍රදාය අලුතෙන් නිර්මාණය කරාම මට මතකයි මඩිහි මහානායක මාහිමිපාණන් වහන්සේ අප සමග මතක් කරනවා විද්‍යෝදය පරිවනාධීපතිව වැඩ සිටි මහගොඩ ඥානේශ්වර ස්වාමීන්ද්‍රයන් වහන්සේ කියලා තියෙන ඔය දවස්වල පැලෑනෙට බණ කියන්න පැලෑනක් අහු වෙලා වගේ කියලා. පැලෑනි කියන්නේ පැලෑනි මහානායකගේ ගමේ නම. ඉතින් ඉස්සර කාලේ පැලෑනි හාමුදුරුවෝ මඩිහි හාමුදුරුවෝ එහෙම ගමින්නේ හඳුන්වන්නේ හාමුදුරුවෝ. ඒකයි පැලෑනි කියලා කිව්වේ. බණ කියන්න පැලෑනක් කියන ප්ලෑන් එකක් ක්‍රමවේදයක් අහු වුණා කියලා. ඉතින් අන්න ඒ ක්‍රමයේ තියෙනවා සූත්‍ර දේශනාව සිද්ධ කරලා අන්තිමේදී සාරාංශගත කිරීමත් එහි විශේෂත්වයක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ක්‍රම ඇත්තට මේවා අද අලුතෙන් මේ අලුත් ක්‍රම විදිහට සමහරු හඳින්නුවට. ඉතින් මමත් ඔය රිවිෂන් කියලා ඉංග්‍රීසි වචනයක් දාලා සමාජගත කරාට පැරණි ක්‍රම. ඉතින් මෙන්න මේ අග්ගප්පසාද සූත්‍ර දේශනාවෙත් තියෙනවා ඒ වගේ දේශනාවෙහි සාරාංශය ගාථා කිහිපයකින් දක්වලා. ඒතර එහි සඳහන් වෙනවා මම ඒ කීපයක් ගාථා දෙකක් මතක් කරන්නම්. අග්ගස්මින් දානං දදතං යම් කිසි කෙනෙක් අග්‍ර වූ තැනකට යම් දානයක් පූජා කරනවා නම් අග්ගං පුඤ්ඤං පවඩ්ඩති. අග්‍ර වූ තැනකට පූජා කරන දානමයෙන් පින්කමෙන් අග්‍ර වූ පිනක් ලැබෙනවා. අග්ගං ආයුංච වන්නෝච යසෝ කිත්ති සුඛං බලං. අපි දන්නවා දැන් කවුරු හරි කෙනෙක් දානයක් පූජා කරනකොට ඒ තැනතට ඒ දානෙහි ඉෂ්ට විපාක වශයෙන් කාරණා පහක් හිමි වෙනවා කියලා. දානම් භික්ඛවේ දදමානෝ පංචඨානානි දේති. දානයක් පූජා කරනවා නම් ඒ තැනත්තා කාරණා පහකුත් පූජා කරා වෙනවා. දැන් අද ස්වාමින් වහන්සේලට මොනවද දානෙට පූජා කළේ කියලා දානයක් පූජා කරපු දායකයින් ඇහුවොත් කියයි මෙහෙම රතු බත් දුන්නා, සුදු බත් දුන්නා, මැකරෝනි දුන්නා, මේ විදිහට පුඩින් දුන්නා, කිරිකොස් දුන්නා ආදි වශයෙන් වෙන වෙනම කියයි එළවලු ಜಾති, ව්‍යංජන ಜಾති, ඩෙසර්ට්ස් ඔක්කොම පළතුරු කියයි. හැබැයි ඔය කියන දේවල් සමග දානයක් පූජා කරන දායකයෝ ස්වාමින් වහන්සේලාට එහෙම නැත්නම් ප්‍රතිග්‍රාහකයන් ඒ දාන පිළිගන්න අයට නොපෙනී කාරණා පහකින් සංග්‍රහ කළා වෙනවා. මොනවාද ඒ කාරණා පහ? ආයු වන්න සැප බල ප්‍රඥා කියන මෙන්න මේ කාරණා ටික. එතකොට දැන් බලන්න අපි දන්නවා ආහාර අනුභව කරේ නැති වුණොත් කෙනෙකුට වැඩි කල ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට කෙනෙකුගේ ආයුෂ වැඩෙන්නේ ආයුෂ වැඩි දියුණු කරගන්න හැකියාව තියෙන ආහාර අනුභව කළොත්. එතකොට එවන් ආහාරයක් කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට දෙනවා කියන්නේ මොකද්ද? එයා ආහාර දුන්න විතරක් නෙවෙයි ආයුෂ දුන්නත් වෙනවා. වර්ණය ඒ කියන්නේ පැහැපත්කම වර්ණය කියලා කියන්නේ ඊළඟට සැපය බලය ප්‍රඥාව ඒ වගේම පිරිවර මේ සියල්ල ලබා දුන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙහිදී සඳහන් කරනවා අග්ගං ආයුංච වන්නෝච යසෝ කිත්ති සුඛං බලං. මේ අග්‍ර වූ පිරිසකට අග්‍ර වූ තැනකට කවුරු හරි කෙනෙක් දානයක් පූජා කරනවා නම් එයාට අග්‍ර වූ පින හිමි වෙනවා. ඒ පිනෙහි විපාක විදියට අග්‍ර වූ ආයුෂ කියන්නේ උපරිම ආයුෂ ලැබෙනවා. දීර්ඝායුෂ විඳින්න ලැබෙනවා. උපරිම වර්ණවත් භාවයට ලැබෙනවා. යසෝ කියලා කියන්නේ එතන යසස පිරිවර සම්පත්තිය ලැබෙන උපරිම පරිවාර සම්පත්තිය හිමි වෙනවා. ඒ වගේම කීර්ති ප්‍රශංසාවන් යාට හිමි වෙනවා. සුඛං බලං සැප කායික සහ මානසික සුවය යාට හිමි වෙනවා. බලං කායික ජවය බලය යාට ලැබෙනවා. නිකම්ම යන්තමට නෙවෙයි. ඒකෙත් උපරිමයට.
සමහරට සැප ලැබෙන චුට්ටයි. නමුත් මේ අග්‍ර වූ ප්‍රසාදයට පත් තැනට ප්‍රසාදයට පත් විය හැකි තැන්වලට දෙන පුද්ගලයන්ට අග්‍ර විපාක හිමි වෙනවා. අග්ගස්ස දාතා මේධාවී අග්ග ධම්ම සමාහිතෝ. කවුරු හරි කෙනෙක් මේ අග්‍ර වූ ප්‍රසාදය ඇති කරගන්න ගත හැකි තැන්වලට දෙනවනම් එයා නුවණ තියෙන කෙනෙක්. එහෙම තැන් හොයලා බලලා දෙන එක්කෙනා නුවණ තියෙන එක්කෙනෙක්. අග්ග ධම්ම සමාහිතෝ අග්‍ර ධර්මයන්ගෙන් සමන්විත වූ අග්‍රස්ථානයන් ලබාගෙන ඉන්න පුද්ගලයන්ට තැන්වලට යම් කිසි කෙනෙක් යමක් පූජ කරනවා නම් ඒ පූජ කරන කෙනා මේධාවී නුවණ තියෙන කෙනෙක්. එහෙම නුවණ තියෙන කෙනා එහි විපාක විදිහට දේව භූතෝ මනුස්සෝවා අග්ගප්පත්තෝ පමෝදති. දෙවියෙක් වුණත් මනුෂ්‍යයෙක් වුණත් අග්‍රප්‍රාප්ත වෙනවා. කියන්නේ ඕන තැනක ගිය තැනක අග්‍ර වෙනවා, ප්‍රමුඛ වෙනවා. දැන් බලන්න අපි දන්නවා සමහර තැන්වල ගොඩක් අය ඉන්නවා නේද? සල්ලි තියෙන පොහොසත් අය ඉන්නවා. හැබැයි සල්ලි තිබූ පමණින් පොහොසත් වූ පමණින්ම සභාවක් මැද්දට ගියා කියලා එම කැපිපෙනීමක් සිද්ධ වෙන්නේ නැහනේ. සමහර වෙලාවට එහෙම පොහොසත් ඊතරම්ම පොහොසත් නොවුනත් සමහරෙක් බොහොම කැපිපෙනෙන ස්වභාවයෙන් යුක්ත අවස්ථාවල් තියෙනවා. ප්‍රමුඛ ස්ථානයේ හිමි වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් එහෙම වෙන්නේ ප්‍රධාන මේ අර අග්‍ර වූ ප්‍රසාදය ඇති වෙච්ච තැන්වලට දීමේ ආනිසංස වශයෙන් කියන එක මෙහිදී සඳහන් කරනවා. ඉතින් දැන් අපි ඇත්තටම බැලුවොත් මේ ප්‍රසාදය ඇති කරගත යුතු තැන් හතරෙහි ප්‍රසාදය ඇති කරගන්න ඕන මේ අග්‍රායට දුන්නාම මේ ලැබෙන විපාක භෞතික වශයෙන් ලැබෙන ප්‍රතිවිපාකයේ ඉහළ නිසා නෙවෙයි. මොකක්ද එහෙනම් හේතුව? දැන් අග්‍ර වූ තැනකට ප්‍රසාදයක් ඇති කරගන්නවා කියන්නේ ඒ ප්‍රසාදයත් ඊටාම අග්‍රයි. ඒකෙන් ලැබෙන විපාකයේ අග්‍ර බව අහන්න දෙයක් නැහැ. නමුත් අපි විපාකයේ බලාගෙන නෙවෙයි ප්‍රසාදයටපත් වෙන්න ඕන. ප්‍රසාදය අග්‍රයි කියලා කියන්නේම ප්‍රසාදයටපත් වෙනවා කියන්නේ හිත පිරිසිදු පහදව ගන්නවා කියන එකනේ. එතකොට හිත පහදවා ගන්න නම් මොකද කරන්නේ? හිත තුළ හොඳ සිතිවිලි පහළ වෙන්න ඕනනේ. එතකොට අග්‍ර වූ ප්‍රසාදයක් හිත තුළ ඇති කර ගන්න නම් හොඳ සිතිවිලි සමුදායක්, කුසල සිතිවිලි සමුදායක්ම හිත තුළ ගොඩනගා ගන්න ඕන. එතකොට යම් පුද්ගලයෙක් හෝ යම් ධර්මතාවයක් පදනම් කරගෙන අපේ හිතේ හොඳ සිතිවිලි සමුදායක්ම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ සිතිවිලි සමුදාය අපට අකුසලයේ මැඩපවත්වල කුසලයේ ඉස්මතු කරගෙන නිවනට සමීප වෙන්න හේතු වෙනවා. උපකාර වෙනවා. අන්න ඒ නිසා තමයි මේ අග්‍ර වූ තැන් සම්බන්ධයෙන් අපි එලෙසින් අග්‍ර වූ ප්‍රසාදයක් ඇති කරගත යුත්තේ කියන එක අපි මෙහිදී අවධාරණය කරගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ අග්‍ර ප්‍රසාදයන් හතරක් තියෙනවනේ. අන්න ඒ ප්‍රසාදයන් හතර සම්බන්ධයෙන් පැහැදීම ඇති කරගත යුතු තැන් හතර සම්බන්ධයෙන් කවුරු හරි කෙනෙක් ප්‍රසාදය ඇති කරගත්තොත් එයාට මොකද්ද ලැබෙන ප්‍රතිලාභය? අග්ගේ කෝපන පසන්නානං අග්ග විපාකෝ හෝති. මේ අග්‍රස්ථානයන් තුල කවුරු හරි කෙනෙක් පැහැදෙනවා නම් එහෙම පැහැදිච්ච එක්කෙනාට ලැබෙන විපාකත් අග්‍රයි. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න හේතුව තමයි දැන් අග්‍රස්ථානයක් කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ තැනක්නේ. ශ්‍රේෂ්ඨ කියන්නේ විශාල කියන එක වැඩි කියන එකනේ. එතකොට අපි හිතමු ගුණයෙන් වැඩි පුද්ගලයෙක් කෙරෙහි අපි පැහැදෙනවා. එතකොට පැහැදෙන්න නම් ඒ ගුණය යුතු කෙනා ගැන හිතන්න ඕනනේ. නේද? ඒ ගැන ඒ පුද්ගලයා ගැන අපි දන්නේ නැත්නම් අපිට අවබෝධයක් නැත්නම් අපිට එහෙම පැහැදීමක් එන්නේ නැහනේ. එතකොට පැහැදෙන්න නම් ඒ පුද්ගලයා ගැන අපි වැඩි වැඩියෙන් හිතන්න ඕන. හිතනවා කියන්නේ මොකද්ද? හිතනවා කියන්නේ සිතිවිලි ගොඩ නගනවා කියන. එතකොට කා සම්බන්ධයෙන්ද සිතිවිලි ගොඩ නගන්නේ? අග්‍ර වූ පුද්ගලයේ සම්බන්ධයෙන්.
අග්‍ර වූ කියන්නේ එතන උතුම් කියන එක. ඒතර උතුම් වූ පුද්ගලයා සම්බන්ධයෙන් සිටිවිලි ගොඩනගනකොට ඒ සිටිවිලි මොන වගේද? නරක සිටිවිලිද? නෑ. උතුම් සිටිවිලි. එතකොට උතුම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් උතුම් සිතුවිලි චුට්ටයිද ඇති වෙන්නේ? නෑ. ගොඩාක් ඇති වෙනවා. එතකොට අන්න චේතනා බහුල වෙනවා එතන. එතකොට උතුම් චේතනා සමුදායක් බහුල වීමක් එතන සිද්ධ වෙනවා නම් චේතනා සමුදායක් ඇති වෙනවා නම් අන්න ඒ චේතනා සමුදායෙන් ජනිත වන කර්ම ශක්තියත් උතුම් වෙනවා, අග්‍ර වෙනවා, ප්‍රධාන වෙනවා, ප්‍රබල වෙනවා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලානේ සඳහන් කරන්නේ. එතකොට අන්න චේතනා මහත්වය වැඩි වෙනවා. අග්‍ර වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අග්‍ර වූ කාරණාවන් සම්බන්ධයෙන් හිතන්න චේතනා වැඩි. දැන් සාමාන්‍යයෙන් සුළු මට්ටමේ පුද්ගලයෙක් ගුණ පොඩි ගුණයක් තියෙන පුද්ගලයෙක්ගේ අපිට හිතන්න තියෙන්නේ පොඩි ගුණය ගැන විතරයිනේ. ඒතර මේ පොඩි ගුණය ගැන හිතනකොට අපිට ඒ හිතන කාල සීමාව බොහොම චුට්ටයි. හැබැයි ලොකු ගුණයක් තියෙන කෙනෙක්ගේ ගුණ හිතන්න ගියාම ඒ හිතන්න යන කාල සීමාව ගොඩයි. දැන් ධර්මයේ බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවානේ මේ බුදු ගුණ අනන්තයි කියන කාරණාව සම්බන්ධයෙන්. බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාල සීමාව විතරක් නෙවෙයි කල්පයක් පුරාවට බුදුහාමුදුරු කෙනෙක් කල්පයක් පුරාවට තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ කියනවලු. හිතන්න. ඒතර කල්පය කියලා කියන්නේ කොච්චර දිග කාලයක්ද කියලා අපිට සංඛ්‍යාත්මකව දින වකවානු වලින් කියන්න පුළුවන් කමක් නැහැනේ. ළඟින් ගෑවිලා යන උදාහරණ උපමා කිව්වට. එතකොට බුදුවරයෙක් තවත් බුදු කෙනෙකුන්ගේ ගුණ කල්පයක් පුරාවට ප්‍රකාශ කළත් සඳහන් කරන්නේ මොකද්ද? කල්පය නිමා වෙනවා බුදු ගුණ නිමා වෙන්නේ නැහැ කිය. එතකොට අන්න එවන් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ කෙනෙක් සම්බන්ධයෙන් හිතලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. අප්‍රමාණ කුසල සිතිවිලි සමුදායක් හිතේ ඇති කරගන්න පුළුවන්. හිතන්න ගැඹුරට කිඳා බැහැර යනවා. එච්චර පතුලක් නැති සයුරක් වගේ මේ බුදු ගුණ සමුදුරෙහි ගිලෙන්න අප්‍රමාණ බුදු ගුණ අපේ හිතට දැනෙන්න ගන්නවා. එතකොට ඒ බුදු ගුණ සිතිවිලි ධාරාව සිතිවිලි ප්‍රමාණය මෙතකයි කියලා කියන්න බෑ. ඒතර එහෙම කෙනෙක් බුදු ගුණ හිතනකොට සිතිවිලි කොච්චර ඇති වෙනවද? හිතා ගන්න බැරි සිතිවිලි සමුදායක් ඇති. ඒ හැම සිතිවිල්ලක්ම හොඳ කර්මයක් ඇති කර හොඳ විපාකයක් ඇති කරන සිතිවිලි. ඒතර ඒ කර්ම විපාක මොන වගේද? අග්‍රයි. ඊටාම වැඩි උසස්. අන්න ඒකයි මතක් කළේ අග්ගේ කෝපන පසන්නානං අග්ග විපාකෝ හෝති. අග්‍රස්ථානයන් සම්බන්ධයෙන් පැහැදෙන කෙනාට අග්‍ර විපාක ලැබෙනවා කියලා. එතකොට දැන් මොනවද මේ පැහැදිය යුතු අග්‍රස්ථාන 4? ඉසල නම් වශයෙන් තබා ගමු මතකයේ තබා ගන්න පළවෙනි එක තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පැහැදිය යුතු පැහැදීම් ඇති කරගත යුතු තැන් වලින් පළවෙනි කෙනා. එතකොට දෙවෙනි එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් පැහැදිය යුතු තැන් අතරේ දෙවනි අංගය හැටියට හඳුන්වනවා. තුන්වෙනි එක තමයි නිර්වාණය නිවන. පැහැදීම් ඇති කරගත යුතු තැන් අතරේ අග්‍රම විපාක ලැබෙන අග්‍රමානිසංස ලැබෙන තැනත් තමයි තුන්වෙනි කාරණා තමයි නිවන. හතර තමයි ආර්ය මහා සංඝ රත්නය. ඔන්න ඔය කියන කාරණා 4 අග්ග ප්‍රසාද 4 කියලා සඳහන් කරනවා. එතන කවුරු හරි ඔබෙන් අහුවොත් මොනවද අග්‍ර ප්‍රසාද 4? පැහැදීම් ඇති කරගත යුතු අග්‍රම උතුම්ම කාරණා 4 මොකද්ද? තථාගත බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන සහ ආර්ය මහා සංඝ රත්නය කියලා ඔබට නම් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඔන්න පළවෙනි කාරණාව තමයි
පැහැදීම් ඇති කරගත යුතු තන් අතරේ පළවෙනි කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ. මේ ලෝකයේ සිටින සකල විධ මනුෂ්‍යයන් සත්වයන් අතරේ පැහැදීම් ඇති කරගත යුතු අය අතරේ උතුම්ම කෙනා අග්‍රම කෙනා තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සූත්‍රයේදී පින්වත්නි මේ සත්වයන් ක්‍රම කිහිපයකට බෙදලා තියෙනවා. බලන්න මෙන්න මේ ක්‍රම කිහිපයේදී මේ සියලු සත්වයන් අන්තර්ගත වෙනවා. ඉස්සෙල්ලා මේ සත්වයන්ගේ පාදවල ස්වභාවය අනුව බෙදලා තියෙනවා. මේ ලෝකේ ඉන්නවා සත්වයෝ අපාදා. ඒ කියන්නේ අපාද කියලා කියන්නේ පාද නැති අය. උරගයෝ වගේ සත්වයෝ. අපාද කියන්නේ ඒ කට්ටියට. ඊට පස්සේ දිපාදා. දිපාද කියන්නේ කකුල් දෙකේ අය. අපි වගේ අය ද්විපාද කියලා කියනවා. ඊට පස්සේ චතුප්පදා. චතුප්පදා කියලා කියන්නේ කකුල් හතරේ අය. ඊට පස්සේ බහුපදා. බහුපදා කියන්නේ කකුල් ගොඩක් තියෙන අය. හැකරැල්ලෝ වගේ සත්තු ඉන්නේ. ගොඩක් කකුල් තියෙන අය. එතකොට ඔන්න සත්වයෝ ඒ විදිහට බෙදුවා. අපා, දෙපා, සිව්පා, බහුපා කියලා අපි සිංහලෙන් කියනවා. දැන් අර අපි සාමාන්‍ය කන්ද පරිත්තය දේශනා කරනකොට මෛත්‍රිය වඩන්න කියලා කියනකොට සියලු සත්වයන් සම්බන්ධයෙන් කියන්නේ අපාදකේහි මේ මෙත්තං මෙත්තං දිපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුපදේහි මේ. මගේ මෛත්‍රිය පාද නැති අය කෙරෙහි වේවා. මගේ මෛත්‍රිය දෙපා ඇති සතුන් කෙරෙහි වේවා. මගේ මෛත්‍රිය සිව්පා සතුන් කෙරෙහි වේවා. මගේ මෛත්‍රිය බහුපා සතුන් කෙරෙහි ගොඩක් කකුල් ඇති සත්තු කෙරෙහි වේවා කියලා අපි මෛත්‍රී කරනවා. එහෙම සත්තු බෙදලා. ඒක ඉස්සර කාලේ සත්වයන් බෙදපු ක්‍රමයක්. ඔන්න ඔය කියන අපා, දෙපා, සිව්පා, බහුපා කියන සකල විද සත්වයන් අතරේ තථාගතයන් වහන්සේ අග්ගමක්ඛායත අග්‍රස්ථානය ලබා ගන්නවා. ඊට පස්සේ ආපහු මේ සත්වයෝ කොටස් දෙකකට බෙදලා තියෙනවා. රූපිනෝවා අරූපිනෝවා කියලා. රූප පෙනෙන්නට තියෙන සත්වයෝ සහ අරූපී සත්වයෝ කියලා. එතකොට රූප පෙනෙන සත්වයෝ ඉන්නවා, අරූපී සත්වයෝ ඉන්නවා. පෙනෙන්නට නොපෙනෙන සත්වයෝ ඉන්නවා. පෙනෙන්නට නැති සත්වයෝ ඉන්නවා. දැන් අපි ගත්තොත් සතර අපාය නරක තිරිසන් പ്രേත අසුර කියලා ගත්තොත් ඒ රූපී සත්වයෝ හැටියට හඳුන්වනවා. ඒ වගේම මනුෂ්‍ය ලෝකේ රූපී ලෝකයක් හැටියට රූපයක් තියෙන සත්වයෝ. ඊළඟට ආපහු අපි කියනවා දිව්‍ය ලෝක 6 තියෙනවනේ. චාතුර් මහරජික තාවතින්ස යාමතු සිත නිම්මාන රති පරනිම්මිත වසවත්ති කියලා. ඒ කට්ටිය රූපී සත්වයෝ. ඊට පස්සේ ආපහු රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවනේ. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, පරිත්තාභ, අප්පමානාභ, ආභස්සර, පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභකින්න, වේහප්පල ආදී වශයෙන් අසඤ්ඤතල, ඒ වගේම අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිටා කියලා බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ ඔක්කොගේම සත්වයන්ට රූප තියෙනවා. ඒ නිසා ඒ අයට කියන්නේ රූපී සත්වයෝ කියලා. ඊළඟට අරූපිනෝ කියලා කියන්නේ රූපය ප්‍රකටව නැති සත්වයෝ. රූපයක් නැහැ කියලා අපි සාමාන්‍යයෙන් සම්මතයේ කිව්වට රූපයක් නැත්තම් හරියට බැලුවොත් ඉතින් පංචස්කන්ධයක් පවතින්නේ නැහැනේ. පංචස්කන්ධයක් පවතින්නේ නැත්තම් එතන සත්වයක් ඉන්න බෑනේ. නමුත් අපි දැන් අරූපී සත්වයෝ කියලානේ හඳුන්වන්නේ. සත්වයක් වෙන්නේම පංචස්කන්ධයක් උපාදානය කරගත්තොත්. එතකොට ඒ ඇත්තන් අර රූපේ තියෙන කලකිරීමෙන් රූපය එපා කියන තත්වයටම යාම තුළ එතරම්ම නැත්තට නැති වෙන තරමට රූපය තුනී වෙච්ච ස්වභාවයක් තමයි ඒ ඇත්තන්ගේ තියෙන්නේ.
එතකොට අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒක කෙසේ වෙතත් ඒ අරූපී තල කියලා තියෙනවා හතරක්. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියලා. ඉතින් අන්න ඒ සත්වයෝ එතන අරූපී සත්වයෝ හැටියට ගැනෙනවා. අරූපී අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි. එතකොට හරියට බැලුවොත් රූපය සම්බන්ධයෙන් ගත්තොත් අන්න අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර තියෙනවා. එයින් මෙහා අනිත් ඔක්කොම රූප ඇති සත්වයෝ හැටියට තමයි ගන්නෙ. ඔය කියන සකල විද සත්වයන් අතරෙත් තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය කියන සකල විද සත්වයන් අතරේ අග්‍රස්ථාන හිමි කරගත්ත කෙනෙක්. උත්තරීතරම තැන හිමි කරගත්ත කෙනා. ඊළඟට ආපහු මේ සත්වයෝ කොටස් දෙකකට බෙදනවා. කොටස් තුනකට බෙදනවා. මොකද්ද ඒ කොටස් තුන? සංඤිනෝ අසංඤිනෝවා නේව සංඤිනා සංඤිනෝවා කියලා ඔන්න කොටස් තුනක් තියෙනවා. සංඤිනෝ සංඤී කියලා කියන්නේ සංඤිනෝ කියන්නේ සංඥාවන් තියෙන කියන එක. ඒ කියන්නේ සංඥා කියන්නේ හඳුනා ගැනීමනේ. හඳුනා ගැනීම කරන්න පුළුවන් සත්වයන්ට කියන්නේ සංඤිනෝ කියලා. අසංඤිනෝ කියලා කියන්නේ එහෙම හඳුනා ගැනීම කරන්න බැරි අය. එතකොට නේව සංඤීනා සංඤී කියලා කියන්නේ මේ විදිහට හඳුනා ගැනීම කරන්නත් පුළුවන් බැරි ස්වභාවයෙන් යුක්ත අය. නේව සංඥා නා සංඥායතනේ ඉන්නේ අන්න ඒ වාගේ සත්වයෝ. ඒ දෙකම සමබරව තියෙන අය. එතකොට දැන් ඔන්න සතර අපාය ගත්තාම ඒ අය සංඤී සත්වයෝ. ඒ නිසා තමයි යාළ වේදනාවෙන් කෑ ගහන. දැන් වේදනාව අඳුන ගන්න පුළුවන්. සංඥා කියන්නේ අඳුන ගන්න එකනේ. එතකොට වේදනාව අඳුන ගන්න පුළුවන් නම් ඒක සංඥාවක්. දුක් වේදනා, සැප වේදනා, උපේක්ඛා වේදනා ආදී වශයෙන් වේදනා හඳුනා ගන්න එක. එතකොට සතර අපායේ ඉන්න අයට මේ වේදනාවල් දැනෙනවා. මනුෂ්‍ය ලෝකේ ඉන්න අයට මේ වේදනාවල් දැනෙනවා. ඒක හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දිව්‍ය ලෝකවල ඉන්න අයට ඒ හඳුනා ගැනීම තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට හඳුනා ගැනීම තියෙනවා. හැබැයි ඒ අතරේ රූපාවචර බ්‍රහ්ම ලෝකයක් තියෙනවා අසඤ්ඤ තලය කියලා. අන්නේ අසඤ්ඤ තලයේ ඉන්න අයට ඒ හඳුනා ගැනීම වේදනා සංඥා තුනී වෙලා තියෙනවා. හරියට සිහි විසක්ඥ කළා වගේ රූපය තියෙනවා. නමුත් අර ඉන්ද්‍රිය ගෝචර අරමුණු හඳුනා ගන්න තරම් හැකියාව නැහැ. එච්චරටම මේ සංඥා වේදනා දෙක යටපත් වෙලා තියෙන නිසා ඒ ඇත්තන්ගේ. අන්නේ ඒ අය අසංඤී කියන ගණයට අයිති කරනවා. අසංඤ්ඤ සත්වයෝ හැටියට හඳුන්වනවා. අසංඤ්ඤ තලයේ ජීවත් වාසය කරන සත්වයෝ. ඒත් සත්ව කොට්ටාශය. ඒ අයටත් පංචස්කන්ධයේ ක්‍රියාත්මක වෙනවා. නමුත් අර සිහි විසක්ඥ කරපු කෙනෙක්ගේ වගේ අර සංඥා වේදනා යටපත් කරලා තුනී වෙලා තියෙන යාළගේ ධාන බලය නිසා. හරියට අර හා සමාන නොවුනත් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනා සංඥා වේදිත නිරෝධය ඇති කරගත්ත එක්කෙනාට සංඥා වේදනා මනුෂ්‍ය ලෝකේ ඉන්නකොටම නැති කරගන්න පුළුවන්කම තියෙනවනේ. ඉතින් අන්න ඒ වගේ මේ අසඤ්ඤ තලයේ ඉන්න සත්වයන්ට ඒ සංඥාව දැනෙන්නේ නැහැ කියන එක සඳහන් කරන. ඒ අසඤ්ඤී සත්වයෝ. නේව සංඥානා සංඥායතනී වාසය කරන අයටත් එහෙම. ඒතර ඒ විදිහට සංඥාව මුල් කරගෙන දැන් බලන්න එක තැනක සංඥාව සම්පූර්ණයෙන්ම දැනෙනවා, තව තැනක සම්පූර්ණයෙන්ම දැනෙන්නේ නැහැ. තව තැනක දැනෙන නොදැනෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඒ සංඥාව මුල් කරගෙනත් මේ ලෝකේ සත්වයෝ බෙදලා ඒ සත්වයන් අතරේ බුදුරජාණන් වහන්සේ අග්‍රයි කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න මේ සූත්‍රයට අනුව අපි සත්ව විභජනයන් බෙදීම් තුනක් අඳුනා ගත්තා. සත්වයන්ගේ පාදවල ස්වභාවය අනුව එක බෙදීමක් තියෙනවා. ඒ වගේම රූප අරූපී කියන කොටස් වශයෙන් බෙදීමක් තියෙනවා. සංඥා සංඤිනෝ අසංඤිනෝ නේව සංඥානා අසංඤිනෝ කියන වශයෙන් කොටස් තුනකට බෙදලා තියෙනවා. එතකොට ඔන්න සත්වයන් ඒ විදිහට වර්ග කරලා සකල විද සත්වයන් අතරේ
තථාගතයන් වහන්සේ අග්‍රයි කියලා මතක් කරනවා. ඒතර අන්න ඒ අග්‍ර වූ තථාගතයන් වහන්සේ කෙරෙහි යම් කිසි කෙනෙක් පැහැදීමක් ඇති කරගත්තොත්, උන්වහන්සේගේ ගුණයක් මෙනෙහි කළොත්, අන්න යාට අග්‍ර වූ ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ අග්‍ර වූ ප්‍රසාදය මත අග්‍ර වූ විපාකයාට හිමි වෙනවා. මොකද ඒ අග්‍ර වූ ප්‍රසාදයේ ඇති කරගන්න ඒ අග්‍ර වූ ගුණයන් ගැන හිතන්න චේතනා ගොඩ නැගෙනවා. ඒ චේතනා කර්ම බවට පත් වෙන. ඒ කර්ම තමයි විපාක බවට පත් වෙන්නේ. ඒ නිසා යට ලැබෙන විපාක අග්‍ර විපාක බවට පත් වෙනවා. ඒ නිසා මේ කොරෝනා වසංගතය ක්‍රියාත්මක වෙන සමයේ නිරෝධායනයන්ට ලක් වෙලා ගෙවල් වලට වෙලා මේ ලොක්ඩවුන් එකකට එහෙම අහු වෙලා ඉන්න කාල සීමාවේ ඔබට පුළුවන් ඒ අග්‍ර ප්‍රසාදය ඇති කරගන්න. බුදු ගුණම මෙනෙහි කරන්න. බුදු ගුණ අධ්‍යයනය කරන්න. වෙනදට වැඩිය බුද්ධ චරිතය ඔබ කියවන්න. වැඩියෙන් ඒ ධර්ම කාරණාවන් මෙනෙහි කරන්න. ඒ තුල අග්‍ර ප්‍රසාදය ඇති කරගන්න ඔබට ඒකාන්ත වශයෙන් ඉඩකඩ ලැබෙනවා. ඒ අවස්ථාවෙන් හොඳට ප්‍රයෝජන ගන්න ඔබ වෑයම් කරන්න. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරන අග්‍ර ප්‍රසාදය ඇති කරගත යුතු දෙවන කාරණාව තමයි හේතුන් නිසා හටගත් යම් ධර්මයක් ඇද්ද ඒ ධර්මයන් අතරේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අග්‍රයි කියලා සඳහන්. හේතුන් නිසා හටගත් ධර්මයන් කියන එක හඳුන්වන්න මෙහි සූත්‍රයේදී දීපු වචනය තමයි සංකත ධම්ම කියන වචනය. සංකත කියලා කියන්නේ හේතුන් නිසා සකස් කරගත්ත කියන එක සංකත. එතකොට මේ සංකත ධර්ම අතරේ ආරෂ්ඨාංගික මාර්ගය තමයි උතුම්ම ධර්මයේ හැටියට. දැන් මේ අපි දන්නවා මේ සියලු සංස්කාර තියෙනවා. ඒ සියලු සංස්කාර ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ඒ අතරේ ඒ සංස්කාරයන් මුල් කරගෙන කෙනෙකුගේ හිතේ රාග ద్వේෂ මෝහ වැඩි වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දක්වනවා මෙන්න මේ සංකත ධර්මයන් අතරින් ආර්යෂ්ඨාංගික මාර්ගය තමයි උතුම්ම කියලා කියන්නේ. අසංකත කියන්නේ මං කිව්වා හේතු නිසා හටගන්න කියන එක. ඒතර ආර්යෂ්ඨාංගික මාර්ගය හටගන්නේ හේතුවක් නිසා. දැන් උදාහරණයකට ගත්තොත් සම්මා දිට්ඨිය නැති කෙනාට සම්මා සංකප්ප ඇති වෙන්නේ නැහැ. නේද? ඒතර සම්මා දිට්ඨිය පදනම් කරගෙන තමයි සම්මා සංකල්ප ඇති වෙන්නේ. ඒකයි සම්මා දිට්ඨි පුරේ ජවං කියලා කියන්නේ. හැමතිස්සෙම සම්මා දිට්ඨිය පෙරමුණේ ගමන් කරනවා. දැන් ඉර පායනවා අද දවසේ කියලා කියන්නට ඒක ඉරට පූර්වංගවම ඇති වෙන තත්වය තමයි අරුණෝදය කියලා කියන්නේ. ලාවට එළිය වැටිගෙන එනකොට අපි දන්නවා අරුණ නැගීගෙන එනකොට දන්නවා අද ඉර පායනවා තමයි කියලා. අන්න ඒ වාගේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ අර ඉතිරි මාර්ගාංගයන්ට අරුණෝදය වගේ තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒතර සම්මා දිට්ඨියත් නිකන් ඇති වෙන්නේ නැහැ නේ. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ හේතුවක් නිසා. මොනවාද හේතුව? ඒ තමයි පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය. එතකොට අන්නේ සම්මා දිට්ඨිය මුල් කරගෙන පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය මුල් කරගෙන සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙන කෙනාගේ හිතේ තමයි සම්මා සංකල්ප ඇති වෙන්නේ. සම්මා සංකල්ප ඇති වුණාම තමයි ඒ සිතිවිලි පදනම් කරගෙන තමයි ඒව වචන බවට පත් වෙන්නේ, ක්‍රියා බවට පත් වෙන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ටික එන්නේ අර සිතිවිලි පදනම් කරගෙන. ඒ වගේම ඒ සිතිවිලි මුල් කරගෙන තමයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒ ටිකත් එන්නේ. තර මේ සිතිවිලි සහ මේ දැක්ම කියන ඒවා හේතුන් බවට පත් වෙනවා. සම්මා දිට්ඨියයි සම්මා සංකල්පයි හේතුන් බවට පත් වෙනවා. අර සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඵලයන් සඳහා. ඉතින් ඒ අනුව බැලුවාම ඒව සංකත ධර්ම, හේතු නිසා හටගන්න ධර්ම. අන්න ඒ සංකත ධර්මයන් අතරේ උතුම්ම ධර්මතාවය තමයි ආර්යෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා ඔබ ආර්යෂ්ඨාංගික මාර්ගය තමයි නිවන්නට මඟ කියන එක තේරුම් අරගෙන අන්නේ මගෙහි පැහැදීම ඇති කරගෙන පුළුවන් තරම් ඒ මඟ යන්න ගමන් කරන්න ඕන. ඒ මාර්ගාංග අනුගමනය කරන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ මාර්ගාංග
වැඩි දියුණු කරන්න ඔබේ හිත තුළ කුසල චේතනා පහළ කරගන්න පුළුවන්. ඔය හැම ආර්යෂ්ටාංගික මාර්ගයක මාර්ගාංගයක් දියුණු කරනවා කියන්නේ ඒ මාර්ගාංගයට සම්බන්ධ චේතනාව සංකල්ප ඇති වෙනවා. දැන් හිතන්න කවුරු හරි කෙනෙක් සම්මා වාචාව පුරුදු කරනවා. හොඳ වචන කතා කරන නිවනට හේතු වෙන. ඒතර ඒ නිවනට හේතු වෙන වචන කතා කරන්න ඒකට ගැළපෙන විදිහට හිතන්න ඕන. හිතනකොට මොකද වෙන්නේ? සිතිවිලි ගොඩ නැගෙනවා. එතකොට ආර්යෂ්ඨාංගික මාර්ගයේ නිවනට අනුගතව සිතිවිලි හිතන්න අග්‍ර වූ ප්‍රසාදයක් ඇති වෙනවා. අග්‍ර වූ සිතිවිලි සමුදායක් සිත තුළ ගොඩ නැගෙනවා. බලන්න එතකොට අන්න ඒ සිතිවිලි සමුදාය ඇති වෙන එක අග්‍ර ප්‍රසාදය ඇති වෙන එක කෙනෙකුගේ ජීවිතය සාර්ථක කරන්න ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. ඔන්න දෙවැනි කාරණාව සංකත ධර්ම අතරේ උතුම් අග්‍රම දේ තමයි ආර්යෂ්ටාංගික මාර්ගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුන් නිසා හටගත් හෝ හේතුන් නිසා හට නොගත් මේ ලෝකයේ තියෙන බහුතරයක් දේවල් හේතුන් නිසා හටගත්ත දේවල් ඒවට කියනවා සංකත කියලා. හේතුන් නිසා හට නොගත් එක ධර්මයක් තියෙනවා. ඒකට කියනවා අසංකත ධර්මය කියලා. ඒක තමයි නිවන. අන්න ඒ කියන සංකත අසංකත ධර්මයන් අතරේ අග්‍රම තැන ලැබෙන ධර්මතාවය තමයි මොකද්ද? නිවන. බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා විරාගෝ තේසං ධම්මානං අග්ගමක්ඛායති. විරාග කියලා කියන්නේ එතන නිවනට කියන වචනයක්. මේ කියන සංකත අසංකත ධර්මයන් අතරේ නිවන තමයි අග්‍රම ධර්මය. එහෙනම් අන්න පැහැදීම ඇති කරගන්නේ අග්‍රම නිවන කෙරෙහි. ඒතර විශේෂත්වයක් තියෙනවා මේ නිවන සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී වචන කිහිපයක් විග්‍රහ කරලා තියෙනවා. නිවන හඳුන්වන තැන මොනවාද මේ වචන? පළවෙනි වචනයේ සඳහන් කරන මද නිම්මදනෝ. මද නිම්මදනෝ කියන්නේ රාගාදී මද මඩින ලද. නිම්මදනය කරනවා කියන්නේ මඩිනෝ මර්ධනය කරනවා කියන එක. රාගාදී මදයන් මර්ධනය කිරීමෙන් ලැබෙන ඵලය තමයි නිවන. එතකොට අන්න ඒ නිසා නිවනට කියන වචනයක් මද නිම්මදන කියලා. දැන් ඔබ මේ වචන මතක තියාගන්න. නිවනට පර්යාය වචන සමාන වචන මොනවද කියලා අහුවොත් කියන්න පුළුවන්. ඊළඟට තවත් වචනයක් දීලා තියෙනවා පිපාස විනය කියලා වචන. නිවනට කියන තව සමාන වචනයක් පිපාස විනය. පිපාසය කියන්නේ මෙතන කෙලෙස් පිපාසය. දැන් කෙලෙස් වලින් කෙලෙස් 10 කියලාත් කියන කෙලෙස් ගින්නක් කියලා කියනවනේ. ඒතර ගිනි ගත තැන රස්නීනේ. රස්නියත් එක්ක ඇති වෙන්නේ මොකද්ද? 10ත් එක්ක පිපාසයක් එනවා. ඒතර කෙලෙස් පිපාසය හැටියට දක්වන්නේ මොකද? දැන් සමහරු ඉන්න පිපාසය වැඩි වුණාම කොච්චර වතුර බිව්වත් මදි. අන්න ඒ වගේ කෙලෙස් සහිත පුද්ගලයාට කොච්චර ලැබුණත් මදි. ඌන ගතිය තියෙන. ඌනෝ ලෝකෝ අතිත්ථෝ තණ්හා දාසෝ කියලා කියන එකයි. බලන්න අද කාලේ මිනිස්සුන්ට කොච්චර ලැබුණත් ඒකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ නේ. තව තව ඕන කියන මානසිකත්වයේ තියෙනවා. ඒ අර කෙලෙස් පිපාසයෙන් ඉන්න නිසා. ඒතර පිපාස විනය කියලා කියන්නේ අන්න ඒ මදිය කියන හැඟීම. ඒ පිපාසිත ගතිය නැති කරලා දානවා. ඒ තිබහා නැති කරන ධර්මතාවය තමයි නිවන කියලා කියන්නේ. පිපාස විනයෝ. ඊළඟට තවත් වචනයක් තියෙනවා නිවන හඳුන්වන්න යොදපු ආලය සමුග්ඝාතෝ. ආලය සමුග්ඝාත. ආලය කියන්නේ එතන තෘෂ්ණාව කියන එක. ආලය ආදරය සෙනෙහස ලෙන්ගතුකම ඔය ආදී වශයෙන් හඳුන්වනවනේ. එතකොට අන්න ඒ වචනේ. එතකොට සමුග්ඝාත කියන්නේ ඒක නැති කරලා දානවා. තෘෂ්ණාව නසන ස්වභාවය නිවන තුල තියෙනවනේ. ඒ නිසා නිබ්බාන කියන්නේත් ඒකමනේ. ඒතර ආලය සමුග්ඝාත කියලා කියන්නේත් නිවනට කියන තවත් පරයාය වචනයක්. ඊට පස්සේ වට්ටුපච්ඡේදෝ කියලා වචනයකුත් තියෙනවා. වට්ට කියන්නේ සංසාරයට කියන නමක්. වට්ට දුක්ඛ කියන්නේ සසර දුක කියන එකට. ඒතර වට්ටුපච්ඡේද කියලා කියන්නේ සසර දුක් සිඳලනවා කියන එකයි. සසරට ආවේනික දුක් සමූහයක් තියෙනවනේ. අන්නේ ඒ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සසර දුක් උපච්ඡේද කියලා කියන්නේ ඒවා සමූහ ඝාතන මුලින්ම ගලවල දාන ස්වභාවය තමයි නිවන කියලා කියන්නේ. ඒතර නිවන් දැක එක්කිනා සසර දුක් සියල්ල නැවත ගලවල දැම්ම වෙනවනේ. සමූල ඝාතනය මූලෝත්පාටනය කරා වෙනවනේ. මුලින්ම ගලවල දැම්ම වෙනවනේ. අන්න ඒ නිසා වට්ටුපච්ඡේද කියන වචනයත් නිවනට පාවිච්චි කරනවා. ඊළඟට තණ්හක්ඛයෝ. තණ්හක්ඛය කියන වචනේ පාවිච්චි කරනවා. තණ්හාව ක්ෂය කරනවා.
විරාගෝ රාගය නැති කිරීම විරාගය ඒකත් නිවන. නිරෝධෝ රාගාදී කෙලෙස් නිරුද්ධ කරලා දානවා කියන අදහසින් එතන නිවන නිරෝධ කියන වචනේ පාවිච්චි කරන නිබ්බාන. තෘෂ්ණාව නැති කිරීම නිබ්බාන හැටියට හඳුන්වනවා. ඒතර බලන්න ඕන නිවන කියන වචනේ හඳුන්වන්න වචන කීපයක්ම යොදලා තියෙනවා. මද නිම්මදන පිපාස විනය ආලය සමුග්ඝාත වට්ටු පච්ඡේද තණ්හක්කය විරාග නිරෝධ නිබ්බාන. මෙන්න මේ වචන වලින් හඳුන්වන්නේ නිවන. ඉතින් ඒ නිවන කියන්නේ සියලුම සංකත අසංකත ධර්මයන් අතරේ අග්‍රම ධර්මය ඒ නිවනෙහි පැහැදෙන්න කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අවසාන වශයෙන් හතරවෙනි කාරණාව ඒ තමයි මේ ලෝකේ ඉන්නවනම් යම් පිරිසක් යාවතා භික්කවේ සංඝාවා ගනාවා තථාගත ශාවකෝ තේසං අග්ගමක්ඛායති. මේ ලෝකේ යම් සංඝ කියන වචනෙන් හඳුන්වන්නේ සමූහය කියන. ගණ කියන වචනේ සමූහය කියනද. දැන් හාමුදුරුවන්ට සමහරු බනින්න ඕන වුණාම ගණය කියලා කියනවනේ. හොර ගණය කියලාත් බනින අවස්ථා තියෙන. එතකොට ගණ කියන වචනේ තේරුම සමූහය කියන එක. සංඝ කියන්නේ ඒකයි. එතකොට මේ ලෝකේ සමූහ වශයෙන් හඳුන්වන යම් පිරිසක් වේද ඒ සමූහයන් අතරේ ගෲප්ස් අතරේ දැන් තියෙනවනේ එක එක ගෲප්ස් එහෙම හදාගෙන WhatsApp ගෲප්ස් තියෙනවා Viber ගෲප්ස් තියෙනවා Facebook ගෲප්ස් තියෙනවා එක එක ගෲප්ස් තියෙනවනේ ඒවටත් ඝන කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් සංඝ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ඒ ජන සමූහය අතරේ ආර්ය මහා සංඝ රත්නය තමයි උතුම්ම කියලා කියනවා අන්න උන්වහන්සේලා කෙරෙහි පැහැදෙනවා නම් අන්න ඒ ප්‍රසාදය අග්‍ර වූ ප්‍රසාදයක් හැටියට දක්වනවා. ඒකයි ධර්ම සඳහන් කරන්නේ තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි. සුගතයන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නය තමයි දක්ෂිනාර්හ වන්නේ. උන්වහන්සේලාට දෙන දාණය තමයි පිරිසක් විශේෂ කරනු ලබන පූජාවෙන් අග්‍රමානිසංස ලැබෙන්නේ කියලා මතක් කළා. ඉතින් අන්න ඒ අග්‍ර ආනිසංස ලැබෙන්නේ නිකන් නෙවෙයි. ඒ අග්‍ර ගුණ හිතනකොට. එතකොට ඒ ගුණය වැඩි වැඩියෙන් හිතන්න ඕන. එනනම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, ආර්ය ශ්‍රාංගික මාර්ගය ගැන, නිවන ගැන, ආර්ය මහා සංඝ රත්නය ගැන වෙන වෙනම හිත පහදව ගන්න. ඒකට හොඳම විවේකී කාලයක් මේ ලැබිලා තියෙන්නේ. ඒ කාලයෙන් හොඳ ප්‍රයෝජන අරගෙන ඔබ ඔබේ හිත පිරිසිදු කරගන්න බුදු ගුණයක්, දහම් ගුණයක්, සංඝ ගුණයක් හිතන වාරයක් පාසා හිතේ පහළ වෙන කුසල්. ඒ නිසා අනවශ්‍ය අකුසල් හිතට ගන්න එපා. එක එක වැරදි ස්වාමින් වහන්සේලාගේ දෝෂ හෝ වෙනත් තැන්වල ස්ථානවල වැරදි ඒව හිත ඉන්න එපා. අනුන්ගේ නරක හිතන්න ඔබේ හිතයි අපිරිසිදු වෙන්නේ. කිලිටි වෙන්නේ. ඒ නිසා මේ වැඩි කාලයක් නෑ අපිට කොයි වෙලාවෙ අපි කොරෝනා හැදිලා එහෙමත් නැත්නම් වෙන හේතුවකින් මැරෙයිද කියලා අපි දන්නේ නෑ. මේ අගේට ඉන්න අය අද ඉන්න අය හෙට යනවා. හෙට නෙවෙයි මේ මොහොතේ මැරෙන්න පුළුවන්. ඉතින් එහෙම එකේ ඇයි අපි අනවශ්‍ය විදිහට එක එක අනවශ්‍ය කුණු කන්දල් හිතේ දරාගෙන තියාගෙන හිත කිලිටි කරගන්න. ඉතින් මෙන්න මේ අග්‍ර ප්‍රසාද ඇති කරගත යුතු මේ ධර්ම කාරණා පිළිබඳව ඔබේ ප්‍රසාදය ඇති කරගත්තොත් ඒ හැම මොහොතකම හැම චිත්තක්ෂණයකම ඔබට වැඩෙන කුසල් සිත්. ඒ වැඩෙන කුසල් සිත් බහුල වෙනකොට ප්‍රසාදය බහුල වෙනවා. ප්‍රසාදය බහුල වෙනකොට චේතනා බහුල වීම තුළ විපාකයද බොහෝම ප්‍රබල වෙනවා, අග්‍ර වෙනවා. ඉතින් අන්නේ ඒ අග්‍ර විපාක හිමි කරගන්න පුළුවන් වන විදිහට ඔබේ පැවැත්ම හදාගන්න ඒ සඳහා බුදු ගුණම හිතන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හිතලේ මග ගමන් කරන්න නිවන ගැනම හිතන්නේ නිවනට සමීප වෙන්න ඒ නිවනට වඩින මග කියලා දෙන ආර්ය මහා සංඝ රත්නයේ ගුණ ඔබ මෙනෙහි කරන්න. එලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනාටම අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේහි අග්ගප්පසාද සූත්‍රය ඇසුරෙන් සිදු කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි ඔබට සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරා කටයුතු කළේ
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පදිංචි පින්වත් ප්‍රේමසිරි විජයවර්ධන ලක්ෂ්මී විජයවර්ධන යුවල විමල් ගුණවර්ධන අනෝමා ගුණවර්ධන යුවල ජගත් රූපසිංහ බුද්ධිකා රූපසිංහ යුවල සහ ගුණවර්ධන මෑණියන් ඒක රාශී වෙලා ඊටාම හොඳ අරමුණු කිහිපයක් පෙරදරි කරගෙන පින්කම සිදු කළේ. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුල පහළ කරගත් ධර්ම දානමය කුසල බලයෙන් පරලෝසපත් සියලු ඥාතීහු සුවපත් වෙත්වා කියලා අපි පළමුවෙන්ම ඥාතීන්ට පින් දෙමු. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරන පින්නතුන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන හැමට පින්වත් ඔබ හැමට දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙමු. මේ උතුම් කුසල් වලින් හැමට මෙලව සුව වේවා, පරලොව සුව වේවා. හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.